අයිබෝන් ආදරණීය දිය පුතේ අද අපේ වීඩියෝ පාඩම් මාලාවේ 7 වෙනි වීඩියෝ එක තමයි මේ ආරම්භ කරන්නේ මේකත් 13 ශ්‍රේණියට අදාළව විෂය නිර්දේශයේ තිබෙන පාඩමක් 7 වෙනි එකකය අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ විකෘති හා සම්බන්ධ කොටස තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ සාකච්ඡාවට යන කලින් ඔබට කරුණු කිහිපයක් මතක් කළ යුතුයි. පළවෙනි කාරණය තමයි පුතේ එකක් මේ වීඩියෝ දාන්න ටිකක් ප්‍රමාද වුණා. මොකද පොඩි බලාපොරොත්තුවක් තිබුණා අපිට මේ මාසයේ දෙවෙනි සතිය වගේ වෙනකොට නැවත පන්ති ආරම්භයක් කරන්න පුළුවන් වෙයි කියලා සාමාන්‍ය ආකාරයෙන්. නමුත් පවතින තත්ත්වය අනුව ඒකේ අපහසුතාවයක් තිබෙන බව පෙනී යනවා. දෙවෙනි කාරණය තමයි දැන් මේ අන්තර්ජාල පහසුකම ඇත්තටම අපේ පන්තිවල සහභාගී වෙන සියලුම දරුවන්ට සමාන ආකාරයෙන් ලැබෙන්නේ නැති බව අපි හැමදෙනාම දන්න කාරණයක්. එතකොට මේ ඔස්සේ මේ වීඩියෝ පාඩම් මාලාවක් අධ්‍යයනය කරන්න පහසුකම නැති දරුවෙකුට කනගාටුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් මම මෙතනදී නැවත වතාවක් මතක් කිරීමක් කරනවා. නැවත අපේ පන්ති සාමාන්‍ය ආකාරයෙන් ආරම්භ වීමත් සමග මේ වීඩියෝ ලෙසන්ස් වල අපි ආවරණය කරපු විෂය කරුණු සියල්ලක්ම නැවත සාමාන්‍ය ආකාරයෙන් පන්ති කාමරය තුල සාකච්ඡා කිරීම සිදු කරනවා. ඒ සඳහා කෙසේ හෝ වේලාව වෙන් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කාරණය තමයි පවතින තත්ත්වයන් අනුව බොහොමයක් පෞද්ගලික පන්ති ඒවා පවත්වාගෙන යන උපකාරක පන්ති ගුරුවරුන් මොකද මේ අන්තර්ජාලය ඔස්සේ අර ඔන්ලයින් ක්‍රමයට පන්ති පැවැත්වීම ආරම්භ කරලා තියෙනවා. මේ සඳහා මමත් වැඩ කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඔබට ඉදිරි දින කීපය තුලදී ඉදිරි දිනක් දෙකක් තුලදී ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරනවා. ඉතින් ඒකත් ආරම්භ වීමත් එක්කම ඔයගලන්ට ඔන්ලයින් ක්‍රමයට අපේ පන්තියට සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී මම ඔබව දැනුවත් කිරීම සිදු කරනවා. මේ අන්තර්ජාල පහසුකම සම්බන්ධයෙන් ගැටලුවක් පැවතියත් කිසිවක් නොකර සිටීමට වඩා මා හිතනවා යම් ආකාරයකින් ඔබට මේ විෂය දැනුම ලබා දෙන්න උත්සාහ දැරීම වඩා යෝග්‍යයි කියලා. ඒ නිසා තමයි මේ කොටස ආරම්භ කරන්නේ. හොඳයි. එවනම් අපි මේ 7 වෙනි එකකේ විකෘති එහෙම නැත්නම් මියුටේෂන්ස් පිළිබඳ කොටස සාකච්ඡාව ආරම්භ කරමු. මුලින්ම මම ඔබට මේ කොටසට අදාළව ගුරු මාර්ගෝපදේශන සංග්‍රහයේ ඔබෙන් බලාපොරොත්තු වෙන ඉගෙනුම් ඵල පිළිබඳව පෙන්වන්න කරන්නම්. අර මීට පෙර අපි සාකච්ඡා කරපු මෙවැනි වීඩියෝ පාඩම් වල වගේම මේ වීඩියෝ එකක් ඔයගලන්ට පුළුවන් විටින් විට පෝස්ට් කරලා මේකේ මේ පොයින්ට්ස් වලින් දක්වලා තිබෙන කාරණා ටික නැත්නම් කරුණු වශයෙන් දක්වා තිබෙන දේවල් ටික ඔබට සටහනක් ආකාරයෙන් සඳහන් කරගන්න පුළුවන්. ඒකත් ඒ විදිහටම සටහනක් විදිහට සකස් කරගන්න පහසු වෙන ආකාරයෙන් තමයි මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි. අපි එහෙනම් අපේ පාඩම් කොටස ආරම්භ කරමු. සාමාන්‍යයෙන් පන්තියකදී සෙමෙන් කරන පැහැදිලි කිරීමකට සාපේක්ෂව ටිකක් වේගවත් ලෙස විෂය කරුණු තියාගෙන යාමක් මෙතෙන්දි කරනවා. මොකද දුවේ පුතේ එහෙම නැත්නම් මේ වීඩියෝ එක ටිකක් දීර්ඝ වෙන්න ඉඩ තියෙනවා. ඒක ඔබට අපහසුයක් වෙයි. හොඳයි. මුලින්ම අපි මේ විකෘතියක් සහ නිර්වචනයක් අර්ථ දැක්වීමක් පිළිබඳව සාකච්ඡා කරමු. විකෘතියක් කියන්නේ ජීවියෙකුගේ ජීනෝමයට අයත් නියුක්ලියෝටයිඩ් අණුක්‍රමයක වෙනස් වීමක් විකෘතියක් නම් වේ. මේක තමයි හැඳින්වීම. මේක නැවත ඔබ සටහනක් විදිහට සඳහන් කරගෙන නැවත කියවා ගැනීමක් කරන්න. සමහර තැන්වල අර්ථ දැක්වීමක් නැත්නම් නිර්වචනයක් කටපාඩමින් හරි කමක් නැහැ මතක තියාගන්න වෙනවා. සාමාන්‍යයෙන් අපි දන්න කාරණයක් තමයි ජීවියෙකුගේ ප්‍රවේණික ලක්ෂණයක් රූපාන්දර්ශයක් මූලික වශයෙන්ම තීරණය වෙන්නේ එම ජීවියාගේ ප්‍රවේණික තොරතුරු මත. DNA තුල ගබඩා වෙලා තිබෙන ප්‍රවේණික තොරතුරු මත. නමුත් රූපාන්දර්ශය සම්පූර්ණ වශයෙන් තීරණය කරන්නේ නැත්නම් අවසන් ප්‍රතිඵලය බවට පත් කරන්නේ තනිකරම ප්‍රවේණික තොරතුරු මත පමණක් නෙවෙයි. ඒ සඳහා පරිසරයේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්.
මේ දෙකේ අන්තර්ක්‍රියාවේ ප්‍රතිඵලයක් තමයි ජීවියෙකුගේ රූපාන්දර්ශය කියලා කියන්නේ. ඔබට නිදසුනක් අවශ්‍ය නම් ඔබ දන්න කාරණයක් අපේ සමය වර්ණය තීරණය වෙන්නේ බහුජාන ප්‍රවේණික ලක්ෂණයකට අනුව. නමුත් කෙනෙකුගේ සමය වර්ණය සමහර විට එම පුජ්‍යලයා හිරු එළියට නිරාවරණය වන ප්‍රමාණය මත වෙනස් වෙන්න පුළුවන්. ටිකක් වැඩිපුර හිරු එළියට නිරාවරණය වුණොත් සම අඳුරු පැහැයක් ගන්න පුළුවන්. එතකොට ඒ කාරණේ තීරණය වෙලා තිබෙන්නේ අර දාන මගින්ම නොවේ. පරිසරයේ බලපෑමේ අන්තර්ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස. කෙසේ වෙතත් මූලික වශයෙන් රූපාන්දර්ශය තීරණය කරන්නේ ප්‍රවේණික තොරතුරු මත නිසා ජීනෝමයේ යම්කිසි වෙනසක් ඇති වුවොත් එය අනිවාර්යයෙන්ම රූපාන්දර්ශය කෙරෙහි බලපෑමක් ඇති කරනවා. මෙලෙස ජීවයෙකුගේ DNA වල වෙනස්කම් වල ප්‍රතිඵලයක් විදිහට රූපානුදර්ශයේ වෙනස්කම් ඇතිවීම අපි හඳුන්වනවා ප්‍රභේදන කියලා. මේ වෙනස්කම ස්ථිර එකක් නම් සාමාන්‍යයෙන් මේවා අපි විකෘති ලෙස හඳුන්වනු ලබනවා. විශේෂයෙන්ම යම් ජීවී විශේෂයක ප්‍රවේණික ප්‍රභේදන වල මූලික ප්‍රභවය වන්නේ විකෘති. නමුත් මතක තියාගන්න පුතේ ප්‍රවේණික ප්‍රභේදන වල එකම ප්‍රභවය විකෘති නොවේ. ඒ සඳහා තවත් සාධක බලපාන. මේ විකෘති වල බලපෑම විකෘතියක් ඒ ඇතිවන ජීවියාට ඇති කරන බලපෑම ආකාර තුනකින් විය හැකියි. ඇතැම් විකෘති ජීවියාගේ රූපාන්දර්ශයට ප්‍රබල වෙනසක් ඇති කරන්නේ නැත්නම් සැලකිය යුතු වෙනසක් ඇති කරන්නේ නැහැ. අපි ඒවා හඳුන්වන්නේ උදාසීන විකෘති කියලා. විකෘතියක් ඇති වෙලා තිබෙනවා නමුත් රූපාන්දර්ශය පෙන්වන්න කරන්නේ නැහැ. ඒවා උදාසීන විකෘති. බොහොමයක් විකෘති ඒ ඇතිවන පුද්ගලයාගේ රූපාන්දර්ශය මත අවාසිදායක අඩුම තරමින් මුල් රූපාන්දර්ශයට වඩා හිතකර බවින් අඩු බලපෑමක් ඇති කරනවා. එවැනි විකෘතියක් අපි හඳුන්වනවා හානිකර විකෘතියක් කියලා. මේ හානිකර විකෘති රූපාන්දර්ශය මත අවාසිදායක බලපෑමක් ඇති කරනවා නම් අපි ඒවා හඳුන්වන්නේ ප්‍රවේණික රෝගයක් කියලා. එහෙනම් මොකද්ද ප්‍රවේණික රෝගයක් කියලා කියන්නේ? විකෘතියක් හේතුවෙන් පුද්ගලයෙකුගේ රූපානුදර්ශය මත අවාසිදායක බලපෑමක් ඇතිවීම. එවන්නක් තමයි ප්‍රවේණික රෝගයක් ලෙස හඳුන්වනු ලබන්නේ. කලාතුරකින් විකෘතියක් මගින් රූපානුදර්ශයේ වඩා හිතකර බලපෑමක් ඇති කළ හැකියි. විකෘති ජානයක් මගින් නිර්මාණය වන පොලිපෙප්ටයිඩයක් සාමාන්‍ය පොලිපෙප්ටයිඩයට වඩා දියුණු මට්ටමක පවතින්න පුළුවන්. ඒ වගේ විකෘතියක් අපි හඳුන්වනවා වාසිදායක විකෘතියක් කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් එන්සයිම උපස්තර විශිෂ්ටතාව පෙන්වන්න කරනවා. ඒවා කිසියම් එක උපස්තරයක් මත පමණක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඇතැම් විට එම එන්සයිමය නිෂ්පාදනයට අදාළ ජාලයේ විකෘතියක් හේතුවෙන් නිපද වෙන පොලිපෙප්ටයිඩ දාමය නැත්නම් ප්‍රෝටීනය එහෙමත් නැත්නම් මේ කතා කරන්නේ එන්සයිමය වෙනත් උපස්තරයක් මත ක්‍රියා කරනසේ වෙනස් විය හැකියි. එමගින් නව ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කිරීමේ හැකියාව ලැබෙන්නට පුළුවන්. මේක වාසිදායක බලපෑමක්. නමුත් මතක තියාගන්න මෙලෙස වාසිදායක වන විකෘති සාපේක්ෂව දුර්ලභයි. ඒවා අඩු ප්‍රමාණ වලින් තමයි ඇති වෙන්නේ. හොඳයි පුතේ. අපි දැන් විකෘති වර්ගවලට අවධානය යොමු කරමු. විකෘති ඒවා මගින් ප්‍රවේණික ද්‍රව්‍යයේ සිදුවන විනාශකමේ ප්‍රමාණය මත පදනම්ව ප්‍රධාන වර්ග දෙකකට වෙන් කළ හැකියි. ඒ තමයි ඥාන විකෘති සහ වර්ණදේහ විකෘති නැත්නම් වර්ණදේහ අපේරණය. ඥානයක DNA අනුක්‍රමයේ ස්ථිර වෙනසක් තමයි අපි ඥාන විකෘතියක් කියලා හඳුන්වන්නේ. මේවා බොහෝ වෙලාවට DNA ප්‍රතිවර්ත වීමේදී ඇතිවෙන ඊටාම දුර්ලභ දෝෂ හේතුවෙන් නිර්මාණය විය හැකියි. අපි සිද්ධාන්තවලදී සාකච්ඡා කර තිබෙනවා DNA ප්‍රතිවර්ත වීමේ ක්‍රියාවලිය පිළිබඳව බොහෝ දුරට එහි ඇතිවෙන දෝෂ නිවැරදි කිරීමේ යාන්ත්‍රණ තිබෙනවා. ඒ නිසා මේ ප්‍රතිවර්ත වීමේ ක්‍රියාවලියේ දෝෂ ඇති වෙන්නේ තාමත්ම අඩු සම්භාවිතාවයකින්. නමුත් එවැන්නක් සිදුවීම ඥාන විකෘතියක් සඳහා හේතු විය හැකියි.
වර්ධේ විකෘතිවලදී ජාන ගණනාවක වෙනස්කම් ඇති වෙනවා. මේවා බොහෝ විට සිදුවන්නේ සෛල විභාජන ක්‍රියාවලියේ විශේෂයෙන්ම ඌණන විභාජනයේ දෝෂය ඇති වෙනවා. මේ විකෘති නිර්මාණය වන ආකාරය මත ඒවා අපට අවශ්‍ය නම් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එක ආකාරයක් අපි හඳුන්වන්නේ සංසිද්ධ විකෘති කියලා. ඒ වගේම ඕනනම් විකෘති කාරකයක් භාවිතා කරලා විකෘතියක් ඇතිවීම ප්‍රේරණය කරන්න පුළුවන්. විශේෂයෙන් ශාක අභිජනන ක්‍රමවලදී එවැනි උපක්‍රම භාවිතා කරනවා. ඒවට අපි කියනවා ප්‍රේරිත විකෘති කියලා. DNA ප්‍රතිවර්ත වීමේ ක්‍රියාවලියේ දෝෂ, ඒ වගේම සෛල විභාජන ක්‍රියාවලියට ඇතිවන බලපෑම් මේ හේතුවෙන් සංසිද්ධ විකෘති ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම පෙර සඳහන් කළ ආකාරයට ඇතැම් බාහිර සාධකවලට විකෘති ප්‍රේරණය කිරීමේ හැකියාවක් තිබෙනවා. විකෘතියක් ජනනය කරන නිසා, විකෘතියක් ඇතිවීම ප්‍රේරණය කරන නිසා මෙවැනි සාධක අපි හඳුන්වන්නේ විකෘති කාරක ලෙසට. මේ විකෘති කාරක ප්‍රාණාකාර දෙකක් තිබෙනවා. එකක් තමයි විකෘති ජනක රසායනික ද්‍රව්‍ය, දෙවෙනි එක විකෘති ජනක නැත්නම් විකෘති කාරක භෞතික සාධක. විශේෂයෙන්ම X කිරණ, UV කිරණ වැනි අධිශක්ති විකිරණ විකෘති ජනක භෞතික කාරක. විකෘති ජනක රසායනික ද්‍රව්‍යනොත් ගණනාවක් පවතිනවා. නමුත් මේ නව නිර්දේශයේ සම්පත් ග්‍රන්ථයේ නම් මේ පිළිබඳ සඳහනක් කළා නැහැ. මීතයිල් මීතේන්, කොල්චිසින්, මස්ටර්ඩ් වායුව, එතිලීන් ඔක්සයිඩ් වගේ රසායනික ගණනාවක් මේ සඳහා සැලකිය හැකියි. මේකදී මතක තබා ගත යුතු විශේෂ කාරණයක් වන්නේ මේ විකෘති කාරක හේතුවෙන් සෛල විභාජන ක්‍රියාවලියට බලපෑම් ඇති වෙලා සෛල චක්‍රය අසාමාන්‍ය වීම මගින් පිළිකාවක් නිර්මාණය වෙන්න පුළුවන්. එම නිසා විකෘති කාරක පිළිකා කාරක වෙනවා. ඒ වගේම මේ ප්‍රතිලෝමයක් සත්‍යයක්. පිළිකා කාරක විකෘති කාරක ලෙසද සැලකිය හැකියි. එතකොට බලන්න මෙන්න මේ වාක්‍ය දෙසට විකෘති කාරක පිළිකා කාරකද, පිළිකා කාරක විකෘති කාරකද වේ. හොඳයි. අපි මුලින්ම කිව්වා විකෘති ඒවායේ පරිමාණය මත කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් කියලා, ජාන විකෘති සහ වර්ණ දෙහා පීරණය කියලා. හොඳයි, අපි ඉස්සෙල්ලා බලමු ජාන විකෘති ආකාර පිළිබඳව. මේවා සාමාන්‍යයෙන් සාපේක්ෂව කුඩා ප්‍රමාණයේ විකෘති. මොකද මේ සඳහා දායක වෙන්නේ නියුක්ලියෝටයිඩ යුගලයක් හෝ යුගල කිහිපයක වෙනස්කමක්. එක් නියුක්ලියෝටයිඩ යුගලයක පමණක් වෙනස් වීම සිදු නොතින් ඒවා අපි හඳුන්වන්නේ ලක්ෂ විකෘති ලෙසට. මේ ජාන විකෘතියේ මූලික ආකාර තුනක් තිබෙනවා. ඒ තමයි ආදේශය, දෙවෙනි එක නිවේශනය, තුන්වෙනි එක ලෝපය. ආදේශයේදී එක් නියුක්ලියෝටයිඩ යුගලයක් තවත් නියුක්ලියෝටයිඩ යුගලයක් සමග මාරු වීම සිදු වෙනවා. නිවේශනයේදී නියුක්ලියෝටයිඩ යුගල් එකක් හෝ වැඩි ගණනක් ජානයකට අලුතින් එකතු වීම සිදු වෙනවා. ලෝපයේදී නියුක්ලියෝටයිඩ යුගල එකක් හෝ වැඩි ගණනක් පවතින ජානයකින් ඉවත් වීම සිදු වෙනවා. නියුක්ලියෝටයිඩ යුගලයක් පමණක් සිදුවන ආදේශයක් අපි හඳුන්වන්නේ ලක්ෂ විකෘතියක් කියලා. point mutations. නිවේශනය හෝ ලෝපයේදී නියුක්ලියෝටයිඩ යුගලයක පමණක් වෙනසක් වුණොත්, ඒ කියන්නේ නිවේශනයේදී යුගලයක් පමණක් එකතු වුණොත්, ලෝපයේදී නියුක්ලියෝටයිඩ යුගලයක් පමණක් ඉවත් වුණොත්, නිවේශනය හෝ ලෝපයත් ලක්ෂ විකෘතියක් වෙන්න පුළුවන්. හැබැයි යුගල කිහිපයක් වෙනස් වුණොත් ඒක ලක්ෂ විකෘතියක් වන්නේ නැහැ. එම නිසා නිවේශනය හෝ ලෝපය ලක්ෂ විකෘතියක් හෝ නොවිය හැකියි. හිතන ඔබට ඒ කාරණේ පැහැදිලි ඇති කියලා. හොඳයි. දැන් අපි බලමු ජාන විකෘති වල පළවෙනි ආකාරයේ ආදේශය. මේදී එක් නියුක්ලියෝටයිඩ යුගලයක් තවත් යුගලයකින් ආදේශ වීමක් සිදු වෙනවා කියලා කිව්වා. ඔබට මේ දක්වා තිබෙනවා එවැනි ආදේශ වීම කීපයක්. මේ තියෙන DNA දාමේ තයිමීන් ඇඩිනීන් කියන භස්ම යුගලය ගුවැනින් සයිටෝසින් වලින් ආදේශ වීම. මෙතන තයිමීන් ඇඩිනීන් තයිමීන් වලින් ආදේශ වීම. ගුවැනින් සයිටෝසින් ඇඩිනීන් තයිමීන් වලින් ආදේශ වීම.
මේ ආදේශ විකෘති වලත් ආකාර කීපයක් හඳුනා ගන්න පුළුවන්. ඇතැම් විට ආදේශය නිහඬ විකෘතියක් වෙන්න පුළුවන්. භස්ම යුගලයක් ආදේශ වුණාම සාමාන්‍යයෙන් මගින් කේතනය වන mRNA දාමයේ භස්ම අණුපිළිවෙල වෙනස් වීමට භාජනය වෙනවා. නමුත් ඇතැම් විට මේ mRNA දාමයේ භස්මයක් වෙනස් වීමෙන් ඇතිවන නව කෝඩෝනය මගින් නියෝජනය වන ඇමයිනෝ අම්ලය වෙනස් නොවෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි දැන් අපි දන්නවා කෝඩෝන 64ක් තිබෙනවා. ඒ 64න් 3ක් අන්ත කෝඩෝන. ඒ තුන කිසිදු ඇමයිනෝ අම්ලයක් නියෝජනය කරන්නේ නැහැ. ඉතිරි 61 ඇමයිනෝ අම්ල වර්ග 20ක් නියෝජනය කරනවා. එහෙනම් මම හිතනවා පුතේ ඔබට පැහැදිලි. ඇතැම් ඇමයිනෝ අම්ල නියෝජනය කිරීම සඳහා ත්‍රික කෝඩෝන එකකට වඩා වැඩියෙන් තිබෙනවා. එතකොට භස්ම ආදේශයෙන් මගින් mRNA දාමයක එක කෝඩෝනයක් වෙනත් කෝඩෝනයක් බවට වෙනස් වුණත් නියෝජනය වන්නේ අර පෙර නියෝජනය කළ ඇමයිනෝ අම්ලයම නම් ප්‍රතිඵලයේ විදිහට ඇතිවන ප්‍රෝටීන ඒ නැත්නම් පොලිපෙප්ටයිඩ් දාමේ ඇමයිනෝ අම්ල අණුපිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. එහෙම නොවෙනස් නම් ප්‍රෝටීනයට බලපෑමක් නැහැ. ඒ කියන්නේ එම විකෘතිය රූපානුදර්ශීයව ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. ඒව තමයි අපි නිහඬ විකෘති ලෙසට හඳුන්වනු ලබන්නේ. ඔබට මෙන්න මේ රූප සටහනයක හඳුනා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. පේන ඇති මෙන්න මේ භස්ම ත්‍රිකය. දැන් මේ තියෙන්නේ මුල් DNA දාමය. ඒ දාමයේ ඇඩිනින් තයිමින් සමවන්න තයිමින් ඇඩිනින් කියන භස්ම යුගලය මෙන්න මේ යුගලය ගුවැනින් සයිටෝසින් මගින් ආදේශ වුණොතින් mRNA දාමේ CCU කියන භස්ම ත්‍රිකය ඔබට පේනවා ඇති මෙන්න මෙතනදී CCC කියලා වෙනස් වීමට භාජනය වෙලා තිබෙනවා. හැබැයි බලන්න මේක මේ විදිහට වෙනස් වුණත් නියෝජනය වන ඇමයිනෝ අම්ලය ප්‍රෝලීන් වෙනසක් නැහැ නේද? එහෙනම් ඒ වගේ විකෘතියක් අපි හඳුන්වන්නේ නිහඬ විකෘතියක් ලෙසට. මේකට හේතුව තමයි මෙන්න මේ තෙවෙනි අක්ෂරය කෝඩෝන එක තෙවෙනි අක්ෂරයට වෝබල් එහෙමත් නැත්නම් විවුලුම් ස්වභාවයකින් යුක්ත වීම. ඒක වෙනස් වුණාට එමගින් නියෝජනය වන ඇමයිනෝ අම්ලයේ වෙනසක් සිදු නොවීම. ආදේශයේ මගින් නැති වෙන්න පුළුවන් තවත් විකෘති ආකාරයක් තමයි නිරර්ථක විකෘතිය. මෙතනදී මේ වචනය සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන පුතේ. විශේෂයෙන්ම 7 වෙනි එකකයේ සම්පත් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයේ මේ නිරර්ථක විකෘතිය කියන එක 28 වෙනි පිටුවේ සහ 29 වෙනි පිටු අංකවල වෙනස් ආකාරයෙන් තමයි දක්වලා තිබෙන්නේ. මම ඉන්න අදහස් කරන්නේ මේකයි. 28 වෙනි පිටුවේදී නිරර්ථක විකෘතිය කියන එක ඉංග්‍රීසි වචනය දක්වලා තිබෙනවා. මිස්සෙන්ස් කියන වචනයත් සමග වරහන් තුල ඒ දක්වා තිබෙනවා. හැබැයි ඊළඟ පිටු අංකයේදී ඒක දක්වලා තිබෙන්නේ නොන්සෙන්ස් කියන වචනයත් එක්ක. ඒ කියන්නේ මේ නිරර්ථක විකෘති සඳහා වන ඉංග්‍රීසි වචනය මේ පිටු දෙකේ දෙආකාරයකින් තමයි දක්වලා තිබෙන්නේ. ඒ නිසා පැහැදිලි එතනදී මේ සිංහල පරිවර්තනයේ පොඩි දෝෂයක් පටලැවීමක් සිදු වෙලා තිබෙනවා කියන කාරණය. ඒ නිසා මම ඔබට කියනවා හැකිනම් මේකේ 7 වෙනි එකකේ ඉංග්‍රීසි රිසෝස් බුක් එක බලන්න. එතකොට මේ කාරණේ ඔබට තවදුරටත් තේරුම් ගන්න පුළුවන් වෙයි. මගේ මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ ඒ ඉංග්‍රීසි එකත් සිංහල එකත් සංසන්දනය කරමින් වගේම කැම්බල් බයොලොජි එකේ 10th edition එක එහෙම නැත්නම් 10 වෙනි සංස්කරණයේ 361 වගේ පිටු කිහිපයක් භාවිතා කරමින් මේකට අදාළව ස්ථාන දෙකක පැහැදිලි කිරීම තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රිසෝස් බුක් එකේ සිංහල පරිවර්තනයේ යම් ආකාරයක දෝෂයක් තිබෙනවා. මේක ඔබට ඉංග්‍රීසි පොත බැලුවත් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. යම් ආකාරයක පොඩි නොගැලපීමක් ඒ දෙකේ පොත් දෙකේ දක්නට ලැබෙනවා. ඒ නිසා මම මෙහි පැහැදිලි කරන ආකාරය ඉංග්‍රීසි පොතත් ඒ වගේම කැම්බල් බයොලොජි එකත් භාවිතා කරන පැහැදිලි කිරීමක්. ඒ නිසා මේ දෙන වචනේ ආකාරයෙන් ගන්න කියලා මම ඔබට මතක් කිරීමක් කරනවා. මේ නිරර්ථක විකෘති එකදී මොකද්ද වෙන්නේ? දැන් අපි බලමු
මෙන්න මේ පොලිපෙප්ටයිඩ් දාමේ 4 වෙනි ඇමයිනෝ අම්ලය ආජනීන්. ඔබට පේන ඇති මෙතනදී ඒ 4 වෙනි ඇමයිනෝ අම්ලය හිස්ටඩීන් ලෙස දක්වා තිබෙනවා. මෙහිදී සිදුවී ඇත්තේ මෙන්න මේ කාරණය. මෙන්න මේ ගුවැනින් සයිටොසින් කියන භස්ම යුගලය ඇඩිනින් තයිමින් කියන භස්ම යුගලයෙන් ආදේශ වීම සිදු වෙලා තිබෙනවා. ඒ ආදේශ වීම නිසා මෙන්න මේ කෝඩෝනයේ මෙන්න මේ තෙවෙනි අක්ෂරය ගුවැනින් මෙතනට එනකොට ඇඩිනින් බවට වෙනස් වෙලා තිබෙනවා. දැන් ගුවැනින් සයිටොසින් භස්ම යුගලය මෙතන තියෙන එක මෙතනට එනකොට ඇඩිනින් තයිමින් මගින් ආදේශ වෙලා තිබෙන්නේ. නිසා මේක ආදේශයක්. ඒ ආදේශය නිසා ඇතිවන කෝඩෝනය වෙන ඇමයිනෝ අම්ලයක් නියෝජනය කරනවා. මේ පළමු බස්මතිකය මගින් AUG මගින් මෙතියෝනින් නියෝජනය වෙලා තිබෙනවා. දෙවන බස්මතිකය CCU මගින් ප්‍රෝලින් නියෝජනය වෙලා තිබෙනවා. තුන්වෙනි බස්මතිකය UAU මගින් ත්‍රියෝනින් නියෝජනය වෙලා තිබෙනවා. ඊළඟ බස්මතිකය GCU සමවන්න CGC මෙන්න මේ බස්මතිකය CGC වල ග්‍රැනින් බස්මය මෙතනදී ඇඩින් බවට වෙනස් වෙලා තිබෙනවා විකෘතිය හේතුවෙන්. එතකොට පේන ඇති දැන් කෝඩෝනේ බස්මණු පිළිම මොකද්ද? CAC මෙතනදී CGC මෙතනදී CAC. එනිසා ඇමයිනෝ අම්ලයක් ආජනීන් වෙනුවට එතනට හිස්ටඩීන් ඇවිල්ලා තිබෙනවා. මෙලෙස එක ඇමයිනෝ අම්ලයක සිදුවන වෙනස් වීමක් ප්‍රෝටීනයක ප්‍රාථමික ව්‍යුහයේ වෙනසක් බවට පත් වෙනවා. එම නිසා ප්‍රෝටීනයේ ව්‍යුහයේ අර්ථය මද වශයෙන් වෙනස් වීමකට ලක් වෙනවා. මෙවැන්නක් අපි හඳුන්වනවා නිරර්ථක විකෘතියක් ලෙසට. මේ සුළු වෙනස් වීම ප්‍රෝටීනයේ කෘත්‍ය කෙරෙහි ඇති කරන බලපෑම තීරණය වෙන්නේ ප්‍රෝටීනයේ තෘතීක සහ චාතුර්ථක ව්‍යුහය කෙරෙහි මේ වෙනස බලපාන ආකාරය මත. ඇතැම් විට මේ වෙනස් වීම නිසා ප්‍රෝටීනයේ කෘත්‍ය නිෂ්ඵල වීමේ හැකියාවක් තිබෙනවා. ඒ කාර්යක්ෂමතාව අඩු වෙන්න පුළුවන්. අනර්ථදායී විය හැකි. කලාතුරකින් මේ සුළු වෙනස් වීම නව ගුණාංගයක් සහිතව ප්‍රෝටීනයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්නත් ඉඩ තියෙනවා. ඔබට මේ නිරර්ථක විකෘතියක් සඳහා උදාහරණයක් 7 වෙනි එකකේ රිසෝස් බුක් එකෙන්ම මෙතන දක්වා තිබෙනවා. මේ තිබෙන්නේ දාන විකෘතියක් වන දෑකැති සෛල රක්තහීනතාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ දක්වා තිබෙන්නේ මේ ඉහළින් දක්වා තිබෙන කේතානුක්‍රමය රක්තාණුවක හිමොග්ලොබින් ප්‍රෝටීන් නිෂ්පාදනය සඳහා අදාළ වන අනුක්‍රමය. ඒකට අදාළ වේ නිවැරදි එහෙමත් නැත්නම් ප්‍රකෘති අපි දෝෂයිත ආකාරයේ විකෘති කියලා කියනවා නම් නිවැරදි ආකාරයේ ප්‍රකෘති කියලා ගමුකෝ. මේ ප්‍රකෘති අනුක්‍රමයේ මෙන්න මේ කෝඩෝනය මගින් නියෝජනය වන ඇමයිනෝ අම්ලය තමයි ග්ලූටැමික් අම්ලය. එතකොට රක්තාණු සාමාන්‍ය දියවතල මඩලාකාර හැඩය. හැබැයි මේ තිබෙන තයිමින් ඇඩිනින් බස්ම යුගලය ඇඩිනින් තයිමින් වලින් දෙපැත්ත මාරු වෙලා ආදේශ වුණොත් මොකද්ද වෙන්නේ? ග්ලූටැමික් අම්ලය වෙනුවට එතනට ආදේශ වෙනවා වැලින්. දැන් හිමොග්ලොබින් වල ස්වභාවය වෙනස් වෙලා රක්තාණුවේ හැඩය ද්වි අවතල මඩලාකාර වෙනුවට දෑකැත්තක් ආකාරයට වෙනස් වීමට ලක් වෙනවා. මේක නිරර්ථක විකෘතියක් වෙනවා. ආදේශයේ තුන්වෙනි ආකාරය තමයි අපගතාර්ථ විකෘතිය ඇතිවීම. අපගතාර්ථයකදී අර කෝඩෝනේ එක ඇමයිනෝ අම්ලයක් සමවන්න කෝඩෝනේ එක් බස්මයක් වෙනස් වීම නිසා කෝඩෝනය අර්ථ කෝඩෝනයක් නැත්නම් නැවතුම් කෝඩෝනයක් බවට වෙනස් විය හැකියි, පරිවර්තනය විය හැකියි. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? ප්‍රෝටීන සංශ්ලේෂණයේ පරිවර්තන ක්‍රියාවලිය අතරමඟ නතර වෙනවා. පරිණත සමාප්තියකට හේතු වෙනවා. ඒ නිසා සාමාන්‍ය පොලිපෙප්ටයිඩ් දාමයට වඩා දිගින් අඩු පොලිපෙප්ටයිඩ් දාමයක් ඇති වෙනවා. මේ පොලිපෙප්ටයිඩ් දාමය සාමාන්‍යයෙන් කෘත්‍ය රහිතයි. මෙවැනි විකෘතියකට අපි කියනවා අපගතාර්ථ විකෘතියක් කියලා. දැන් ඔබට මේකටත් උදාහරණ දෙකක් දක්වා තිබෙනවා.
මේ ඉරෙන් මේ පැත්තේ දැක්වෙන්නේ සාමාන්‍ය ප්‍රෝටීනය නිෂ්පාදනයට අදාළ DNA දාමය, එහි mRNA පිටපත සහ නිපදවන නිවැරදි ප්‍රෝටීනයේ ඇමයිනෝ අම්ල අනුපිළිවෙල. මේ පැත්තේ දක්වලා තියෙන්නේ විකෘතියේදී සිදුවන ක්‍රියාවලිය. ඔබට පේනවා ඇති පළවෙනි mRNA දාමයේ කෝඩෝන වල මේ තියෙන පළවෙනි කෝඩෝනය, මේ තියෙන්නේ දෙවෙනි කෝඩෝනය, එමගින් ප්‍රෝටීන් නියෝජනය වෙනවා. මේ තියෙන්නේ තුන්වෙනි කෝඩෝනය, එමගින් ත්‍රියෝනින් නියෝජනය වෙනවා. මේ තිබෙන්නේ හතරවෙනි කෝඩෝනය, එමගින් ආජනීන් නියෝජනය වෙනවා. දැන් අපි බලමු විකෘතියේදී මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පළවෙනි කෝඩෝනයේ වෙනසක් නැහැ. දෙවෙනි කෝඩෝනය දැන් මෙතන පොඩි වෙනසක් දක්වලා තිබෙනවා. ඒ කියන්නේ මෙතන තිබෙන යුරසිල් වෙනුවට මෙතන සයිටොසින් දක්වා තිබෙනවා. මේ පිළිබඳව කලින් කතා කරා. අර නිරර්ථක විකෘතියකදී සිදුවන ක්‍රියාවලිය යටතේ බලන්න ඇඩිනින් තයිමින් කියන පස්ම යුගලයේ ගුවැනින් සයිටොසින් මගින් ආදේශ වෙලා තිබෙනවා. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ තුන්වෙනි කෝඩෝනයේ සිදු වෙලා තිබෙන වෙනස. අපිට පේනවා ඇති නිවැරදි mRNA දාමයේ යුරසිල් ඇඩිනින් යුරසිල් UAU කියන බස්මත්‍රිකය UAA මෙන්න මේ තුන්වෙනි නියුක්ලියෝටයිඩය වෙනස් වෙලා තිබෙනවා. බස්මය වෙනස් වෙලා තිබෙනවා. UAA ලෙස. එම් වෙන හේතුව මෙහි තිබෙන තයිමින් ඇඩිනින් කියන බස්ම දෙක ඇඩිනින් තයිමින් වලින් මෙතනට එනකොට ආදේශ වෙලා තිබෙන්නේ. ඒ ආදේශ වීම නිසා තුන්වෙනි අක්ෂරය වෙනස් වුණා. UAU වෙනුවට UAA ලෙස වෙනස් වෙලා තිබෙනවා. මේක ස්ටොප් කෝඩෝන් එකක්, අන්ත කෝඩෝනයක්. ඒ නිසා මෙතනින් ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලිය නතර වෙනවා. දැන් මෙතන නම් ඇමයිනෝ අම්ල 4ක් දක්වලා තිබෙනවා. ආඩිනිනුත් 4 වෙනි එක විදිහට. නමුත් ඔබට පේනවා ඇති දැන් තුන්වෙනි කෝඩෝන් එක අන්ත කෝඩෝනයක් වෙච්ච නිසා එතනින් එහාට ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලිය නතර වෙලා තිබෙනවා. මෙවන්නක් අපි හඳුන්වන්නේ අපගතාර්ථ විකෘතියක් ලෙසට. හොඳයි. ඒ ආදේශයේ ආකාර. දැන් අපි බලමු නිවේශනය සහ ලෝපය. ආදේශයට සාපේක්ෂව සාමාන්‍යයෙන් පොදු පිළිගැනීම ලෙසට නිවේශනය සහ ලෝපය මගින් පොලිපෙප්ටයිඩ් වල දැඩි වෙනස්කම් ඇති කරනු ලබනවා. එකකින් අදහස් වෙන්නේ නැහැ ආදේශයේදී දැඩි වෙනසක් ඇති වෙන්නේ නැහැ කියලා. ආදේශය අපගතාර්ථ විකෘතියක් වුණොත් ප්‍රෝටීන සංශ්ලේෂණය මග නතර වෙනවා. දැඩි වෙනසක් ඇති කරනවා. නමුත් සංසන්දනාත්මක ලෙස නිවේශනය සහ ලෝපය මගින් ඇති වෙන්න තියෙන බලපෑම සාපේක්ෂව වැඩි. නිවේශනයේදී සහ ලෝපයේදී පිළිවෙලින් අලුතින් නියුක්ලියෝටයිඩ එකතු වීම සහ ඉවත් වීම සිදු වෙන නිසා යුගල එකක් හෝ කිහිපයක් මේදී කියවීමේ රාමුව එහෙමත් නැත්නම් අපි කියන ඉන්ග්‍රීඩියන්ට් ෆ්‍රේම් එක පිළිවෙල මේක වෙනස් වීමට භාජනය වෙනවා. මේ කියවීමේ රාමුව පිළිබඳව ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලිය යටතේ විශේෂයෙන්ම පරිවර්තන ක්‍රියාවලිය යටතේ ඔබ අධ්‍යයනය කළා ඇති. අපි දන්නවා mRNA දාමයක බස්ම 3 බැගින් තමයි ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදී කියවීම සිදු කරන්නේ. 3න් 3ට. එතකොට මේ 3න් 3 අනුපිළිවෙලක් තියෙන තැනට අලුතෙන් එකතු වුණොත් ඒ අනුපිළිවෙලෙන් යම් බස්මයක් ඉවත් වීම සිදු වුණොත් අර කියවීමේ රාමුව වෙනස් වෙනවා. මේ වගේ ඒවාට අපි කියනවා රාමු විස්ථාපිත විකෘති කියලා. ඒක සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ රාමු විස්ථාපිත විකෘති. frame shift mutations කියලා. එක තැනකින් මේ කියවීමේ රාමුව වෙනස් වුණොත් එතනින් ඉදිරියට දිගටම කියවීමේ රාමුව වෙනස් වීමෙන් එහෙම් පිටින්ම වැරදි අර්ථයක් කියවීම සිදු වෙනවා. අපි ඒවා රූපසටහන් වලින් ඉදිරියේදී පැහැදිලි කරගමු. මේ කියවීමේ රාමුවේ වෙනස mRNA දාමේ අන්ත කෝඩෝනයක් ආසන්නයේදී සිදු වුණොත් ප්‍රෝටීනයට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. හැබැයි සමාප්ති කෝඩෝනයට ඈතින් මේ ක්‍රියාවලිය සිදු වුණොත් අතරමඟ නැවතුම් කෝඩෝනයක් හඳුන්වා දීම හේතුවෙන් අපගතාර්ථ විකෘතියක් බවට පත් වෙන්න පුළුවන්. දැන් මේ රූපසටහනින් ඔබට මේ කියපු ක්‍රියාවලිය මම නැවත පැහැදිලි කිරීමක් කරන්නම්. මේ තියෙන්නේ කිසියම් DNA දාමයක්, මේ එකෙන් පිටපත් වෙන mRNA දාමය, මේ ප්‍රෝටීනයේ ඇමයිනෝ අම්ල අනුපිළිවෙල. දැන් අපි බලමු මෙන්න මේ එක DNA දාමයක මෙන්න මේ ඇඩිනින් කියන නියුක්ලියෝටයිඩ් නැත්නම් බස්මය මිසින්. එහෙම නැත්නම් ඉවත් වුණොත් මොකද වෙන්නේ කියලා. මෙතනින් ඇඩිනින් ඉවත් වුණොත්
අනුපූරක දාමේ තයිමීනුත් ඉවත් වෙනවා කියන එක ඔබට පැහැදිලි නේද පුතේ? අනුපූරක දාමේ තයිමීන් ඉවත් වුණොතින් ඒ වගේම mRNA දාමේ යුරසිල් කියන භස්මයක් මෙතනින් ඉවත් වීම සිදු වෙනවා. එහෙම වුණොත් දැන් mRNA දාමේ කියවන්නේ මෙහෙමයි. පළවෙනි භස්ම ටිකය මෙතියොනින් කියුවා. දෙවෙනි භස්ම ටිකය ලයිසින් කියුවා. තුන්වෙනි භස්ම ටිකය දැන් වැඩෙන්නේ මෙහෙමයි. කලින් නම් UUG කියලා තිබුණේ. නමුත් දැන් තියෙන්නේ කොහොමද? UGC. දැන් කියවීමේ රාමුව පැන්න. මෙතනින් එහාට දිගටම ඒ වෙනස් වීම සිදු වෙනවා. ඒ නිසා නිපද වෙන ප්‍රෝටීනය කෘත්‍යයෙන් තොර වීමේ හැකියාවක් තිබෙනවා. එහෙමත් නැත්නම් අර්ථ විරහිත ප්‍රෝටීනයක් බවට පත් වෙන්නට පුළුවන්. හොඳයි. ඒ වගේම ඒ ලෝපයේදී සිදුවන ක්‍රියාවලිය තමයි ඔබට ඉස්සෙල්ලා පැහැදිලි කරේ. නියුක්ලියෝටයිඩ් යුගලයක නිවේශනයේදීත් ඔය ක්‍රියාවලියම වෙන්න පුළුවන්. පේනවා ඇති දැන් මුල් DNA පිටපත් සැලකුවොතින් ඒකේ GAC ඊළඟට TTC ආදී වශයෙන් තිබෙන අණුපිළිවෙලේ මෙන්න මේ යුගලය T සහ A අතරට මෙහි තවත් ඇඩිනින් එකක් එකතු වෙලා තියෙනවා අතිරේකව T සහ A අතරට. එහෙම වුණොත් අනුපූරක දාමේ තයිමින් එකක් එකතු වෙනවා. නිපද වෙන mRNA අණුවේ අතිරේකව යුරසිල් එකක් එකතු වෙලා තිබෙනවා. එහෙම එකතු වීම නිසා හදිසියෙම මෙතනට අන්ත කෝඩෝනයක් අලුතෙන් එකතු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලිය පරිණත සමාප්තියකට හේතු වෙනවා. මේ වගේ මේ රාමු විස්ථාපිත විකෘතියක් නිසා රාමු විස්ථාපනයක් නිසා අපගතාර්ථ විකෘතියක් ඇති වෙන්න පුළුවන්. ඒ තමයි මේ දක්වා තිබෙන අවස්ථාව හදිසියේ ස්ටොප් කෝඩෝන් එකක්. එහෙමත් නැත්නම් සමාප්ති කෝඩෝනයක් එකතු වෙලා ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලිය අතරමඟදී නතර වීම. කොහොම වුණත් මේ නිවේශනීය හෝ ලෝපයේදී භස්ම ත්‍රිකයක්. එතන මේ භස්ම කියන එකෙන් අදහස් කරන්නේ භස්මයක්ම නෙවෙයි පුතේ. ඒ භස්මය සහිත වන නියුක්ලියෝටයිඩයක්මයි. භස්ම ත්‍රිකයක් හෝ ත්‍රික ගුණකයක්. නිවේශනයක් හෝ ලෝපයක් සිදු වුණොතින් කියවීමේ රාමුව ඒ විකෘතිය සිදු ස්ථානයට පසුව නැවත යථා තත්ත්වයටපත් වෙනවා. ආපෝ කියවීමේ රාමුව නිවැරදි ආකාරයටම කියවීම සිදු වෙනවා. මේ ප්‍රතිඵලයක් විදිහට එක ස්ථානයක පොලිපෙප්ටයිඩ් දාමේ එක ස්ථානයක තියෙන ඇමයිනෝ අම්ලයක් පමණක් වෙනස් වෙන්න පුළුවන්. ඇමයිනෝ අම්ල එකක් හෝ කීපයක් වෙනස් වෙන්න පුළුවන්. අලුතෙන් එකතු වෙන්නත් පුළුවන්. පවතින ඇමයිනෝ අම්ලයක් අඩු වෙන්නත් පුළුවන්. අවසාන ප්‍රතිඵලය ලෙස ඇති වෙන පොලිපෙප්ටයිඩ් දාමේ. එවන්නක් සිදු වුණොතින් ඒකෙන් ප්‍රෝටීනයට ඇතිවන බලපෑම එහි විශේෂයෙන්ම තෘතීක ප්‍රෝටීනය බවට පත් වෙනකොට අර පොලිපෙප්ටයිඩ් දාමය විවිධ බන්ධන සෑදීම නිසා නැවීමට ලක් වෙනවානේ. අන්න ඒ නැවීම කෙරෙහි ඇති කරන බලපෑම මත විකෘතියේ බලපෑම තීරණය වෙන්න පුළුවන්. මෙන්න මේ රූප සටහනින් ඔබට මේක මම පැහැදිලි කිරීමක් කරන්නම්. මේ තියෙන්නේ DNA ස්ට්‍රෑන්ඩ් එක. එහෙමත් නැත්නම් මව් DNA පිටපත කියමු. මේ තිබෙන්නේ ඒකෙන් ප්‍රතිලේඛනයට ලක් වෙන mRNA දාමය. මෙන්න නිපදවන්න ඕන නියම ප්‍රෝටීන් එක. දැන් ඔබට පේනවා ඇති අලුතින් TTC කියලා භස්ම ත්‍රිකයක් මෙතනට ආදේශ වෙනවා. සමාන ආදේශ නෙවෙයි නිවේශනයට ලක් වෙනවා. මේ නිවේශනයේ හේතුවෙන් mRNA පිටපතේ අලුත් භස්ම ත්‍රිකයක්ම එකතු වෙලා තිබෙනවා. එතකොට මේ පළමු කෝඩෝනයෙන් පස්සේ දැන් අලුත් කෝඩෝනයක් කියවනවා. එතනට අලුතෙන් ඇමයිනෝ අම්ලයක් එකතු වෙන්න පුළුවන්. ඊළඟට නැවත සාමාන්‍ය ආකාරයෙන් කියවීමේ රාමු ඉදිරියට කියවීම සිදු කරනවා. අලුතෙන් එකතු වීමක් මේ ආකාරයෙන් වෙන්නත් පුළුවන්. මෙතන නම් අත්‍තරම දක්වලා තියෙන මෙසින් එහෙමත් නැත්නම් ලෝපය මගින් බස්මතිකයක් ඉවත් වෙන්නත් පුළුවන්. ඉවත් වුණොත් ඇමයිනෝ අම්ලයක් අඩු වෙනවා. එකතු වුණොත් ඇමයිනෝ අම්ලයක් වැඩි වෙනවා. හැබැයි කියවීමේ රාමුවේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. මම එකම රූප සටහනේ මේ දෙකම අරගත්තා. නිවේශනය ලෝපය දෙකම මේ ක්‍රමයෙන් සිදු වෙන්න පුළුවන්.
මෙහි දක්වා තිබෙන රූප සටහනේ අතරම දක්වා තිබෙන්නේ මිසින් එකක්. එහෙම නැත්නම් ලෝපයක් භස්මත්‍රිකයක් ඉවත් වෙනවා. එතකොට mRNA දාමික භස්මත්‍රිකයක් ඉවත් වෙනවා. එතකොට මේ ත්‍රිකය මගින් නියෝජනය වන එහෙමත් නැත්නම් AAG මගින් ඔබට පේනවා ඇති නිවැරදි පොලිපෙප්ටයිඩ් දාමේ ලයිසින් නියෝජනය වෙලා තිබෙනවා. නමුත් මෙතන ලයිසින් මිසින්. ඒක නෑ. හරි. හොඳයි. දැන් අපි විකෘතිව දෙවෙනි ආකාරයට අවධානය යොමු කරමු. වර්ධය අපේරණය නැත්නම් වර්ධය විකෘතිය. මුලින්ම කියන්න තියෙන කාරණය තමයි මේදී ඥාන ගණනාවක් සහභාගී වෙනවා. එම නිසා ඥාන විකෘති වලට සාපේක්ෂව ගොඩාක්ම වර්ණ දෙහ විකෘති හානි කරයි. ඇතැම් මේවා මාරක වෙනවා. අසාමාන්‍ය වර්ධය සංඛ්‍යාවක්, අසාමාන්‍ය ව්‍යුහයක් සහිත වර්ණ දෙහ ශිරපායන්ගේ සංසිද්ධ ගබ්සා සඳහා හේතු වන බවත් කියවෙනවා. විවිධ විකසන ආබාධ ඇති කරන්නත් පුළුවන්. ඥාන විකෘති වලදී කලාතුරකින් වුවත් වාසිදායකයිව ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා කියලා කිව්වා. නමුත් වර්ණ දෙහ විකෘති නම් වාසිදායකේවා අතිශයින් දුර්ලභයි. ශාකවලට නම් යම් ආකාරයෙන් මෙවැනි විකෘතියක් වාසිදායක තත්ත්වයක් ඇති කළ හැකි. මේ පිළිබඳව ඔබ මේ කොටස ඉදිරියේදී විශේෂයෙන්ම බහුගුණකතාව යටතේදී අධ්‍යයනය කරන්න ලැබේ. මේ වර්ණයේ විකෘති වල ආකාර දෙකක් තියෙනවා පුතේ. එකක් වර්ණයේ වල ව්‍යුහය වෙනස් වීම මගින් ඇතිවන විකෘති, අනිත් එක වර්ණයේ සංඛ්‍යා වෙනස් වීමෙන් ඇතිවන විකෘති. හොඳයි. අපි ඉස්සෙල්ලා බලමු වර්ණයේ වල ව්‍යුහය වෙනස් වීම නිසා හට ගන්නා විකෘති ආකාර හතරක් තිබෙනවා. එකක් ලෝපය, අනිත් එක පරිසංක්‍රමණය, අනිත් එක ද්විකරණය, අනිත් එක ප්‍රතිලෝමය. ලෝපය. ලෝපයේදී වර්ණ දෙකේ කොටසක් නැති වී යනවා. ඒ නිසා ඥාන කිහිපයකොත් ඉවත් වීම සිදු වෙනවා. මේක සාමාන්‍යයෙන් උන් විභාජන ක්‍රියාවලියේදී වෙන්න පුළුවන්. ඔබට මේ රූප සටහනේ පෙනේවි. BCDE කියන ඥාන හතර ලෝපයේදී ගැලවී ඉවත් වීමක් සිදු වෙලා තිබෙනවා. දැන් BCD නෑ. එම නිසා ඥාන පිළිවෙල AEF E සමාන AEF GHIJ ලෙසට වෙනස් වෙලා තිබෙනවා. ඥාන කිහිපයක් වෙලා ගිහලා තිබෙනවා. පරිසංක්‍රමණ ක්‍රියාවලියේදී DNA ප්‍රමාණය වෙනසක් නැහැ. මේකත් රිසෝස් බුක් එකේ මේ වාක්‍ය දක්වලා තියෙන පරිසංක්‍රමණයේදී මුළු නැත්තම් සමස්ත වර්ණය සංඛ්‍යාවේ අඩුවක් සිදු නොවේ කියලා. පරිසංක්‍රමණයේදී පමණක් නොවේ. වර්ණයවල ව්‍යුහය වෙනස් වීමේ කිසිදු විකෘති ආකාරයක වර්ණය සංඛ්‍යාවේ වෙනසක් නැහැ. ඇත්තටම ඥාන සංඛ්‍යාවේ වෙනස ගැන එතන සඳහන් වෙන්න ඕන. ඒකත් රිසෝස් බුක් එකේ දක්වලා තියෙන්නේ සිංහල පරිවර්තනයේ වර්ණය සංඛ්‍යාවක් ලෙසට. ඉංග්‍රීසි එකේ තියෙන්නේ DNA සංඛ්‍යාවේ වෙනසක් විදිහට. ඒක නිවැරදි ආකාරයෙන් කොටින් ඥාන සංඛ්‍යාවේ අඩුවක් සිදු නොවන බව සඳහන් කිරීම තමයි වඩා නිවැරදි වෙන්නේ. නමුත් මේ පරිසංක්‍රමණයේදී ඥානවල පිහිටීමේ වෙනසක් ඇති වෙන්නට පුළුවන්. නමුත් මේ ඥාන එක වර්ණ දෙකකින් තවත් වර්ණ දෙකකට මාරු වීම විශේෂයෙන් පරිසංක්‍රමණ ක්‍රියාවලිය සිදුවන්නේ සමජාත නොවන වර්ණ දෙක අතර එක වර්ණ දෙකකින් තවත් වර්ණ දෙකකට මාරු වීම නිසා ඥානයක පිහිටීම වෙනස් වෙනවා. ඒ පිහිටීම වෙනස් වීම හේතුවෙන් ඥානයක ප්‍රකාශනයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මොකද යාබදව පිහිටි ඥානවල ප්‍රකාශනය හේතුවෙන් අර වෙනස් වෙච්ච පිහිටීම වෙනස් වෙච්ච ඥානයේ ප්‍රකාශනයට බලපෑමක් ඇති විය හැකියි. ඔබට මේ රූප සටහනේ මේ ක්‍රියාවලිය හඳුනා ගන්න පුළුවන් වේවි. දැන් එක වර්ණ දෙකක් මෙහි දක්වා තිබෙනවා. එහි ඥානනු පිළිවෙල කැපිටල් ABCD ඉඳලා J දක්වා. අනෙක් වර්ණ දෙක KLMNO R දක්වා මේ ඥාන ගෝමාරු වීමේ ක්‍රියාවලිය සිදු වෙලා තිබෙන්නේ මේ වර්ණ දෙක අතර KLM කියන ඥාන තුන මේ වර්ණ දෙකේ මෙන්න මේ ඥාන තුනත් එක්ක මාරු වීමට ලක් වෙනවා. නැත්නම් මේ වර්ණ දෙකේ මේ කොටස මේ වර්ණ දෙකේ මෙන්න මේ කොටසත් එක්ක මාරු වෙලා තිබෙනවා. දැන් බලමු මේ උඩ තියෙන දිග වර්ණ දෙකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒකේ මුල් කොටස මෙන්න මේ වර්ණ දෙකේ කොටසත් එක්ක මාරු වෙලා තිබෙන නිසා දැන් මේ දිග වර්ණ දෙකේ ඥාන අනුපිළිවෙල KLM ඉන්පසුව නැවත මුලින් තිබුණු ආකාරයට
D E F G ආදී වශයෙන්. දැන් පහළ කොට වර්ණ දෙකෙට මොකද වෙලා තියෙන්නේ? ඒකෙත් මුල් කොටස මුල් ඥාන තුන වෙනස් වෙලා තියෙනවා. දැන් ඒකේ තියෙන්නේ කොහොමද අලුත් ඥාන තුන? A B C. ඊළඟ ඥාන ටික කලින් තිබුණු ආකාරයටම N O P Q R ආදී වශයෙන්. මේ පරිසංක්‍රමණ ක්‍රියාවලියේදී පෙර ප්‍රකාශ කළ ආකාරයට සමජාත නොවන වර්ණ දෙක අතරයි මේ ක්‍රියාවලිය වෙන්නේ. එකකින් කැඩී යන කොටසක් තව වර්ණ දෙකයක යම් කොටසකට සම්බන්ධ වෙනවා. එම වර්ණ දෙකෙන් කැඩී යන කොටස අර මුලින් වර්ණ දෙක කොටසක් ඉවත් වෙච්ච වර්ණ දෙක සමග සම්බන්ධ වීම සිදු වෙනවා. හැබැයි මේ ක්‍රියාවලියේදී මේ දෙදෙනා අතර සිදුවන හුවමාරුව එක්කෙනෙක්ගෙන් අනිත් එක්කෙනාට ගමන් කිරීම විතරක් වෙන්නත් පුළුවන්. හුවමාරුවක් නෙවෙයි. ඒකත් පරිසංක්‍රමණයක් තමයි. එක්කෙනෙක්ගෙන් අනිත් එක්කෙනාට යනවා අනිත් වර්ණ දෙකට යනවා. හැබැයි ඒ වර්ණ දෙකේ කොටස කැඩලාවිලා අර මුල් වර්ණ දෙකට සම්බන්ධ නොවෙන්නත් පුළුවන්. ඒ නිසා පරිසංක්‍රමණයේ ආකාර දෙකම තිබෙන බවත් මතක තියාගන්න. ද්විකරණයේදී සිදුවන්නේ ද්විකරණය කියන ක්‍රියාවලිය විශේෂයෙන්ම වර්ණ විභාජනයේදී සිදුවිය හැකියි. ඔබට මීට පෙර විස්තර කරපු අර වර්ණ දෙක කොටසක් කැඩී ඉවත් වීම. එහෙමත් නැත්නම් ලෝපය කියන ක්‍රමයේදී ඥාන කොටසක් එක්ක වර්ණ දෙක කැලලක් ගැලවිලා ගියානේ. අන්නේ ගැලවී යන වර්ණ දෙක කොටස සමජාත වර්ණ දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමජාත වර්ණ දෙකයක වර්ණ දෙහාංශයකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වීමක් සිදු වුණොත් එම වර්ණ දෙහාංශයේ ඇතැම් ඥාන දෙවාරයක් පිහිටීම සිදු වෙනවා. මෙන්න මේ தත්ත්වය තමයි අපි ද්විකරණය කියලා හඳුන්වන්නේ. ද්විකරණයේදී අතිරේක ඥාන රසක් දරන DNA කැබැල්ලක් ජීනෝමයේ වෙනත් පිහිටීමක පවතී කියලා කියන්නේ අර සමජාත වර්ණ දෙක අතර වර්ණ දෙහාංශ කොටස් වමාරු වෙනකොට ඒ වර්ණ දෙහාංශ කොටස් ලැබීම නිසා එක වර්ණ දෙකයක ඇතැම් ඥාන ඩබල් වෙන්න පුළුවන්. රූපේ බලන්නකෝ. A B C D ඉඳලා J දක්වා කිසියම් ඥාන අනුපිළිවෙලක් තිබෙන වර්ණ දෙකයක්. ඒක මෙන්න මේ කොටස B C D කියන ඥාන තුන කැඩිලා සමජාත වර්ණ දෙකකට මාරු වෙනවා. අපි දන්නවා සමජාත වර්ණ දෙකවල එකම පතේ තිබෙන්නේ එක හා සමාන ඥාන. සර්ව සම ඇලීලා නොවෙන්න පුළුවන්. නමුත් එකම ලක්ෂණයකදී බලපාන ඥාන. ඒක සමජාත වර්ණ දෙකේ තිබුණු ඥාන අනුපිළිවෙලක් මේ ABCD අනුපිළිවෙලමනේ. හැබැයි දැන් ඒකට අනෙක් වර්ණ දෙකෙන් BCD කියන ඥාන තුන ලැබුණාට පස්සේ මොකද්ද වෙන්නේ? එම වර්ණ දෙකේ ඥාන තුන ලැබෙන වර්ණ දෙකේ ABC බස්ම අනුපිළිවෙල ඥාන අනුපිළිවෙල තිබුණා ABCD. ඉන්පසු ඒකට දැන් නැවත අලුත් කොටසක් ලැබිලා තියෙනවා. නැවත BCD ලැබිලා තියෙනවා. ඉන්පසුව නැවත කලින් තිබුණු ඥාන අනුපිළිවෙල EF G H I J ලෙසට. ඒ කියන්නේ BCD කියන මෙන්න මේ ඥාන තුන දෙපාරක් පිහිටලා තිබෙනව නේද පුතේ? මේක තමයි ද්විකරණය කියලා කියන්නේ. මෙතනදී වෙන්නේ අර ලෝපයේදී වර්ණ දෙකකින් කැඩිලා යන වර්ණ දෙහාංශ කොටස සමජාත වර්ණ දෙකකට සම්බන්ධ වෙනවා. එතකොට ඒ සමජාත වර්ණ දෙකේ ඇතැම් ඥාන දෙවාරයක් පිහිටීම සිදු වෙනවා. මේ තමයි ද්විකරණය. ඊළඟ එක ප්‍රතිලෝමය. ප්‍රතිලෝමයේදී ඇත්තටම වෙන්නේ යම් වර්ණ දෙකයක ඥාන අනුපිළිවෙලක් සහිත කොටසක් කැඩිලා අංශක 180කින් කරකැවිලා නැවත මුල් පිහිටුමටම මුල් ස්ථානයටම පැමිණීම සිදු වෙනවා. ඒ නිසා වර්ණ දෙකයක තිබෙන ඥානවල දිශානතිය අනුපිළිවෙල වෙනස් වීමට භාජනය වෙනවා. ඒකත් මේ රූපසරාණින් ඔබට හඳුනා ගන්න පුළුවන්. මෙතන මේ වචනය ප්‍රතිලෝපය ලෙස නොවේ පුතේන්නට ඕන ප්‍රතිලෝමය ලෙසට බලන්න මේ වර්ණ දෙකේ ඥාන අනුපිළිවෙල A B C D E F G H I J. දැන් මෙන්න මේ BCD ඥාන සහිත වර්ණ දෙක කොටස කැඩෙනවා. කැඩිලා අංශක 180කින් කරකැවීමට ලක් වෙනවා. එම කරකැවිලා ආපහු තිබිච්ච තැනට මේක සම්බන්ධ වෙනවා. දැන් බලන්න අනුපිළිවෙල A B C D E F ආදී වශයෙන් වෙනස් වීමට භාජනය වෙනවා. මේක තමයි ප්‍රතිලෝමය.
දැන් අපි වර්ණදේහ විකෘති වල දෙවෙනි ආකාරයට එමු. ඒ තමයි වර්ණදේහ සංඛ්‍යා වෙනස් වීමෙන් නැතිවන විකෘතිය. මේ සංඛ්‍යා වෙනස් වීමේදී සාමාන්‍යයෙන් ද්විගුණ සෛලයක තිබෙනවන වර්ණදේහ සංඛ්‍යාව එකකින් හෝ දෙකකින් අඩුවීමක් හෝ වැඩි වෙන්න පුළුවන්. වර්ණදේහ සංඛ්‍යාවේ සුළු වෙනසක් ඇතැම් විට වර්ණදේහ කට්ටල සංඛ්‍යාවම වෙනස් වෙන්නත් පුළුවන්. ඒ අනුව වර්ණදේහ විකෘති වල ආකාර දෙකක් තිබෙනවා. පළවෙනි එක තමයි බහුගුණකතාව. ඊළඟ ආකාරය විෂම ගුණකතාව. අපි ඉස්සෙල්ලා මේ විෂම ගුණකතාව පිළිබඳව සාකච්ඡා කරමු. විෂම ගුණකතාව සෛලයක සාමාන්‍ය ද්විගුණ වර්ණදේහ සංඛ්‍යාවට වඩා වර්ණදේහයක් අඩුවෙන් හෝ වැඩියෙන් පිහිටන තත්ත්වයක් අපි හඳුන්වනවා විෂම ගුණකතාව කියලා. මේදී වර්ණදේහ කට්ටල සංඛ්‍යාව ගුණක මට්ටම වෙනස් වෙන්නේ නැහැ. මේක බොහෝ වෙලාවට ඇති වෙන්නේ ඌර්ණ විභාජනයේදී සිදුවන දෝෂවල ප්‍රතිඵලයක් විදිහට. සාමාන්‍යයෙන් ඌර්ණයේ පළමු විභාජනයේ සිදු වෙනකොට සමජාත වර්ණදේහ යුගල යෝගකලා තලයේ තැන්පත් වෙලා ඉන්පසුව ඌර්ණයේ පළමු විභාජනයේ යෝගකලා විදිහවත් යෝගකලා එකේදී ප්‍රතිවිරුද්ධ ද්‍රව කරා චලනය විය යුතුයි. නමුත් වර්ණදේහ වල අසාමාන්‍ය සැකසුම් හේතුවෙන් මේ තර්ක ගොඩනැගීමේ ඇතිවන දෝෂ හේතුවෙන් මේ සමජාත වර්ණදේහ යුගලයම එකම ද්‍රවයකට සංක්‍රමණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ යුගල වෙන්වීමක් සිදු වෙන්නේ නැහනේ. මෙන්න මේ වෙන්වීමට ඇති නොහැකියාව නිසිලස වෙන් නොවීම අපි හඳුන්වනවා නිර්විසම්බන්ධය කියලා. නිර්විසම්බන්ධය. විෂම ගුණකතාවයට මූලික වශයෙන් හේතු වෙන්නේ මෙන්න මේ නිර්විසම්බන්ධ ක්‍රියාවලිය. මේක ඌණනේ පළමු විභාජනයේදී වෙන්නත් පුළුවන්. ඌණනේ දෙවන විභාජනයේදී වෙන්නත් පුළුවන්. ඔබට මේ රූපසටහනෙන් හඳුනා ගන්න පුළුවන් වේවි. මේ නැති මේ ඌණයට ලක් වෙන මාතෘ සෛලයක් නම් මෙන්න මේ වර්ණදේහ යුගලය නිසි ලෙස සකස් වෙලා එහෙම නැත්නම් යොක්කලා තලයේ සකස් වීමක් පෙන්වම් කරන්නේ නැහැ. ඒ ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන දුහිතෘ සෛල දෙකෙන් එකකට මේ මාතෘ සෛලයේ තියෙන ඔබට පේන ඇති වර්ණදේහ හතරක් වර්ණදේහ තුනක් එක දුහිතෘ සෛලයකට යනවා. එතකොට එක වර්ණදේහයක් පමණක් අනෙක් දුහිතෘ සෛලයට යනවා. ඊළඟට ඒවා උන්නේ දෙවෙනි විභාජනයට ලක් වෙනවා. එතකොට ඔබට පේනවා ඇති දැන් ඔයගොල්ලෝ දන්න කාරණයක් තමයි ඌර්ණයට ලක් වෙන මාතෘ සෛලයක් ද්විගුණ නම් දුහිතෘ සෛල ප්‍රතිඵලයේ විදිහට දුහිතෘ සෛල හතරක් ඇති වෙනවානේ. ඒ දුහිතෘ සෛල හතරම ඒක ගුණයි. එතකොට මේ නිසි වෙන් නොවීම නැත්නම් නිර්විසම්බන්ධයේ ප්‍රතිඵලයේ විදිහට ඇති වෙන දුහිතෘ සෛල වල බැලුවොත් එකක ඒක ගුණ වර්ණදේහ සංඛ්‍යාවට වඩා එකක් වැඩිපුර තියෙනවා. එකක නෙමෙයි අතරම සෛල දෙකකම ඒක ගුණ වර්ණදේහ සංඛ්‍යාවට වඩා එකක් වැඩිපුර තියෙනවා. ඒතර අනෙක් සෛල දෙකේ ඒක ගුණ වර්ණදේහ සංඛ්‍යාවට වඩා එකක් අඩුවෙන් පවතිනවා. මේ පැත්තේ දක්වලා තිබෙන්නේ අතරම මේ ඌණනේ පළමු විභාජනයේදී සිදුවන නිර්විසම්බන්ධය. ඒ වගේම ඔබට පේන ඇති මේ පැත්තේ උපසටහනේ ඌණනේ දෙවන විභාජනයේදීවත් මේ ක්‍රියාවලිය සිදු වෙන්න පුළුවන් කියන එක දක්වලා තියෙනවා. හැබැයි ප්‍රතිඵල එකමයි. දුහිතෘ සෛලවල ඒක ගුණ වර්ණදේහ සංඛ්‍යාවට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් එකක් පිහිටීම සිදු වෙනවා. දැන් මේ විදිහට ජන්මානුජනන ක්‍රියාවලියේදී අපි දන්නවා සතුන්ගේ ජන්මානුජනනයේදී ඌර්ණ විභාජනයක් සිදු වෙනවා. එහිදී මේ නිර්විසම්බන්ධන ක්‍රියාවලිය සිදු වුණොත් ඇතිවන ජන්මාණුවක ඒක ගුණ වර්ණදේහ සංඛ්‍යාවට වඩා වර්ණදේහයක් අඩුවෙන් හෝ වැඩියෙන් පැවතිය හැකියි. එවැනි වර්ණදේහයක් එවැනි ඩිම්බයක් නියමිත වර්ණදේහ සංඛ්‍යාව තිබෙන වර්ණදේහ කට්ටලය තිබෙන ශුක්‍රාණුවක් සමග සංසේචනය වුණොත් ඇතිවෙන යුක්තාණුවේ ද්විගුණ වර්ණදේහ සංඛ්‍යාවට වඩා එකක් අඩුවෙන් පවතිනවා. ඒ කියන්නේ එක විශිෂ්ට වර්ණදේහයක එකක් විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා යුගලයක් තිබෙන්නට ඕනේ. එකක් විතරක් තිබෙනවා. මෙලෙස මේ එක වර්ණදේහයක් ඌණ වීමට අපි කියනවා ඒක සමාන ඒකූණ දේහතාව. ඒක ඌණ දේහතාව. ඒකූණ දේහතාව ලෙස හඳුන්වනු ලබනවා. මේ සඳහා මිනිසාගේ උදාහරණයක් ටර්නර් සහ ලක්ෂණය. එතනදී ලිංග වර්ණ දේහයක් අඩුයි. සාමාන්‍යයෙන් අපි මේක දක්වන්නේ x නෝට් කියලා. සමස්ත වර්ණ දේහ සංඛ්‍යාව 45ක් වෙනවා. 46 දෙකයින් තත්ත්වයට එකක් අඩු වෙනවා. මේ විදිහටම අර අසාමාන්‍ය ජන්මාණුවක්. ඒ කියන්නේ වැඩිපුර වර්ණ දේහයක් තිබෙන n ධන 1 ජන්මාණුවක් ඩිම්බයක් සාමාන්‍ය වර්ණ දේහ කට්ටලයක් තිබෙන ශුක්‍රාණුවක් සමග සංසේචනය වුණොත් ඇතිවෙන යුක්තාණුවේ
වර්ණදේශ සංඛ්‍යාව 2n වර්ණදේශ සංඛ්‍යාවට වඩා එකක් වැඩි. එක වර්ණදේශයක පිටපත් 3ක් තියෙනවා ඇත්තටම කිව්වොත්. මෙන්න මේ විෂම ගුණකතාව අපි හඳුන්වන්නේ ත්‍රිදේහතාවය ලෙස. මිනිසාගේ මේ සඳහා උදාහරණ ගත්තොත් ඩවුන් සහ ලක්ෂණය, ක්ලෙනිෆෙල්ටර් සහ ලක්ෂණය වගේ වර්ගන්න පුළුවන්. ඩවුන් සහ ලක්ෂණයේදී 21 වන වර්ණදේහයේ පිටපත් 3ක් තිබෙනවා. ක්ලෙනිෆෙල්ටර් සහ ලක්ෂණයේ ආකාර කිහිපයක් තිබෙනවා. වඩා සුලභ ආකාරයක් x x y කියන ආකාරය එතන ලිංග වර්ණදේහ 3ක් තිබෙනවා. මේ වගේ අසාමාන්‍ය තත්ත්වයන් අනුමත විභාජනයේදීත් ඇති විය හැකි බව ඔබ ලබා ගත යුතුයි පුතේ. මම මේ කියපු උදාහරණ දෙකක් මෙතන දක්වලා තිබෙනවා. එකක් තමයි ඩවුන් සහ ලක්ෂණය. මේ ඩවුන් සහ ලක්ෂණය පෙන්වන කරන දරුවෙකුගේ උපුටාගත් ඡායාරූපයක්. ඔබට පේන ඇති 21 වන වර්ණදේහයේ 3ක් තිබෙනවා. මේ හැම එකකම තියෙන්නේ වර්ණදේහ දෙක බැගින්. හැබැයි මෙතන විතරක් තියෙනවා වර්ණදේහ 3ක්. මේ ටර්නර් සහ ලක්ෂණය පෙන්වන කරන කාන්තාවකගේ උපුටාගත් නාලද ඡායාරූපයක්. ඔබට පේනවා ඇති ලිංග වර්ණදේහ දෙක එකක් අඩුයි. එක x එකක් තියෙනවා y එක නෑ. ඒ නිසා තමයි අපි කිව්වේ මේක x නෝට් තත්ත්වයක් කියලා. දැන් අපි හැරෙමු බහුගුණකතාවයට. බහුගුණකතාවයේදී වර්ණදේහවල අසාමාන්‍ය වෙන්වීම මගින් ගුණක මට්ටම වෙනස් වෙනවා. වර්ණදේහ කට්ටල සංඛ්‍යාව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දිගුණ සෛලයක් 2යි එන්න වර්ණදේහ කට්ටල 2යිනේ තියෙන්නේ. හැබැයි මෙහි ප්‍රතිඵලයක් විදිහට බහුගුණකතාවයේදී 3යින් 4යින් ආකාරයට එය වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ 3යින් තත්ත්වය ඇති වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි 2යින් යුක්ත සමවන්න ජන්මානුවක්. සෛල විභාජනයේ දෝෂයක් හේතුවෙන් ජන්මානුවක් සාමාන්‍ය ඒක ගුණ වෙන්න ඕන උනත් 2යින් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. 2යින් ජන්මානුවක් n ජන්මානුවක් එක්ක සංසේචනය වුණොත් ප්‍රතිඵලය මොකද්ද? 3යින් ජන්මානුවක්. ඒක ත්‍රිගුණ තත්ත්වයක්. ඒ වගේම සමහර ලාවට යුක්තාණුව 2යින් වෙලා ඒකේ පළමු විභාජනය සිදු වුණාම සෛල ප්ලාස්ම විභාජනයක් නොවි එකම සෛලයේ ඇතුලේ 2යින් වර්ණදේහ කට්ටල ඇති වෙලා මේ දෙක එකතු වුණොත් ඒ සෛලය 4යින් තත්ත්වයටපත් වෙනවා. පළමු විභාජනයේ අවසානයේ මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් සෛල ද්විත්ව සෛල වෙන්න උනොත්. හැබැයි පසුව සිදුවන විභාජනවලදී ද්විත්ව සෛල වෙන්වීම සිදු වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් අපි හඳුන්වනවා චතුර්ගුණකයක්. එහෙම නැත්නම් 4යින් තත්ත්වයක් ලෙසට. සාමාන්‍යයෙන් මේ ඉහළ ගුණක මට්ටම් සතුන් අතර ඉතාමත්ම දුර්ලභයි. තිබුණත් බොහෝ විට අපෘෂ්ඨවංශීන් අතර පෘෂ්ඨවංශීන් අතර නිරීක්ෂණය කරලා තිබෙන්නේ ඉතාම සීමිත සතුන් අතර පමණයි. උදාහරණයක් මත්ස්‍යයන් වගේ ජීවී ආකාර අතර. හැබැයි ශාකවල නම් මේ ඉහළ ගුණක මට්ටම් ටිකක් දුරට සුලභයි. උදාහරණ තුනක් මෙතන දක්වලා තිබෙනවා. 3යින් නැත්නම් ත්‍රිගුණක කෙසෙල්, ෂඩ්ගුණක තිරිඟු, අෂ්ටගුණක ස්ට්‍රෝබරි ඡායාරූපයක් පේන ඇති. මේ තියෙන සාමාන්‍ය ඩිප්ලොයිඩ් එක. එහෙම නැත්නම් ද්විගුණක කෙසෙල් ආකාරයේ බීජ පැහැදිලි. හැබැයි මේ තියෙන්නේ 3යින් කෙසෙල් ආකාරය බීජ නැත. ඒවා මිනිසාට ආර්ථික වශයෙන් වඩා වාසිදායක ලක්ෂණයක්. පෙරත් ප්‍රකාශ කළ පරිදි පෘෂ්ඨවංශීන් අතර මේ බහුගුණකතාවය නෑ. පෘෂ්ඨවංශීන් තුල තමයි දක්නට ලැබෙන්නේ. පෘෂ්ඨවංශීන් තුල නිරීක්ෂණය කරලා තියෙන්නේ මත්ස්‍යයන් සහ උභය ජීවීන් සල්පයකගේ පමණයි. විෂම ගුණකතාව සමග සසඳන විට බහුගුණකයන් වඩාත් සාමාන්‍යයි. ඒගොල්ලන්ගේ වර්ණදේහ කට්ටල සංඛ්‍යාව වැඩි වුණත් ඔවුන් ප්‍රවේණික සමතුලිතතාවය පවත්වා ගැනීමට සමත්. නමුත් විෂම ගුණකතාවයේදී ප්‍රවේණික තුල්‍යතාවය නැති වෙලා යනවා. ඒ නිසා ඔවුන් සාපේක්ෂව ගත්තොත් බහුගුණකයන්ට වඩා අසාමාන්‍යයි. අඛණ්ඩව පැවතීම සම්බන්ධයෙන් ගැටලු සාගත වෙනවා. එහෙනම් අද අපේ වීඩියෝ ලෙසන් එක මෙතනින් අවසන් වෙනවා පුතේ. පොඩි ඉල්ලීමක් ඔබ අපේ වීඩියෝ එක subscribe කරන්න. ඒ වගේම bell icon එකක් click කරන්න. එතකොට අපි අලුත් වීඩියෝ නැවත දැමීමත් සමග ඔබට එන නැරඹීමේ හැකියාව ලැබෙනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.